මේ ආදරයයි කතාවේ රමන් නිශිතා යාළගේ මංගල රාත්‍රිය ගත කළා. ඊට පස්සේ කාර් එකේ එනවා එයාලා ගෙදර තියෙන තැනට. ඉතින් මේ වෙලාවේ ඉෂිත බලන් ඉදි රමන් දුවගෙන යනවා ගෙදරට. ඊට පස්සේ ඉෂිතත් hina වෙමින් රමන්ගේ පස්සෙන් යනවා. මේ වෙලාවේ තෝෂිලා ගෙදරට තෝෂිගේ අම්මත් ඇවිල්ලා. කියනවා රමන් පුතේ ඉෂිත දුව මේ වෙලාවේ සිම්මි කියනවා මෙච්චරි ගහට ඔයාලා ආවද? ඔයාලා මුළු රෑම නිදාගෙන නෑ වගේ කියලා සිම්මි කියනවා. එහෙම කියද්දි රමන් එතනින් යනවා. ඊට පස්සේ ඉෂිතා ආයමත් යන්න හදද්දි තෝෂි කියනවා පුතේ ඔයා රමන්ගේ කාමරයට යන්න. ඔයාගේ හැමදේම දැන් තියෙන්නේ රමන්ගේ කාමරේ. ඒත් ඉෂිත දන්නේ නැහැ රමන්ගේ කාමරේ කොහෙද කියලා. මේ වෙලාවේ තෝෂි කියනවා රින්කි මේ ඔයාගේ අක්කට පෙන්නන්නකෝ එයාගේ කාමරේ. මේ වෙලාවේ රින්කි අරන් යනවා ඉෂිතව රමන්ගේ කාමරයට. මේ වෙලාවේ කාමරයට යද්දී රමන් නම් අල්මාරිය අදමින් ඉද්දි රින්කි කියනවා ඔයාට ඕන දෙයක් මට කියන්න. කියනවා හරි රින්කි හරි කියලා කියද්දි මේ වෙලාවේ රින්කි එතනින් යනවත් එක්කම ඉෂිත එනවා රමන්ගේ කාමරයට. මේ වෙලාවේ කියනවා මගේ ඇඳුම් කොහෙද දැන් මන් දාගන්නේ මම මේ හැමදාම සූට් කේස් එකේ මගේ ඇඳුම් මට තියාගන්න බෑනේ. මේ වෙලාවේ රමන් කියනවා ඔයාගේ මේ කාංචිවරම් සාරි මගේ අල්මාරියේ දාන්නද පිස්සුද? කියනවා මටත් ඔයාගේ අල්මාරියේ ඔය ගඳ ඇඳුම් එක මගේ ඇඳුම් දාන්න උවමනාවක් නැහැ. කියනවා හරි එහෙනම්. කියනවා මොකද්ද ඔයා කිව්වේ? කියනවා මම දැන් බාත් รู එකට යනවා. කියනවා ඔයා ඔහොම ඉන්න මටත් දැන් ක්ලිනික් එකට යන්න ඕනේ. කියනවා මට ඔෆිස් එකට යන්න ඕනේ ඒක වැදගත්. කියනවා මටත් ක්ලිනික් එකට යන්න ඕනේ. ඉමර්ජන්සි එකක්. කියනවා මම යනවා ඔයා වෙන බාත් รู එකකට යන්න කියලා ඉෂිතට කලින් රමන් බාත් รู එකට යනවා. මේ වෙලාවේ ඉෂිතා සාලට යද්දී තෝෂි හුස්ම පිට කරනවා හුස්ම අරිනවා. කියනවා අම්මේ ඔයා මොකද්ද ඔය කරන්නේ? කියනවා පුතේ මම මේ යෝගා කරනවා. කියනවා මට බාත් รู එකක් නැද්ද? කියනවා හැම බාත් รู එකේම කවුරු හරි කෙනෙක් ඉන්නවා. ඔයා එන්න පුතේ මාත් එක්ක යෝගා කරන්න. එතකොට කට්ටිය එයි. මේ වෙලාවේ ඉෂිතා හිතනවා මේක හරියන්නේ නැහැ කියලා හිතද්දි මේ වෙලාවේ විශ්ව හිතනවා ඉෂිතා මේ ගෙදර නැතුව හරිම පාළුවේ නේද මදු. හැමදේම වගේ වෙනස් වෙලා කියලා කියද්දි එකපාරටම ඉෂිත එනවා මෙතනට. කියනවා අප්පා මට කෝප් එකක් හදලා තියන්න මම බාත් รู එකට ගිහින් එන්නම් ඉක්මනට කියලා ඉෂිත මෙතනින් යනවා. මේ වෙලාවේ මදුටයි විශ්වටයි හරි සන්තෝෂයි. කියනවා මදු ඉෂිත ඇයි අර කියනවා ගෙදර මං හිතන්නේ මේ බාත් รู වල හැමෝම කට්ටිය ඇති. එයාට ක්ලිනික් එකට යන්න පරක් වෙන නිසා එයා මෙහෙට ආවා. ඔයා දන්නවද විශ්ව? මේකත් එයාගෙම ගේ. කියනවා ඔව් මම දන්නවා. කියනවා ඉන්න මං යාට ඉක්මනට කෝප් එකක් හදන් එන්න. මේ වෙලාවේ එහෙම කියද්දි විශ්ව කියනවා මදු හොම් පොඩක් ඉන්න කියලා කියද්දි මේ වෙලාවේ මිහික අහනවා ඒක නෙවෙයි අක්කේ. අපි දෙන්න ගියාට පස්සේ මොකද්ද උනේ ඔයාලා දෙන්න අතර? කියනවා දන්නේ නැද්ද ඉතින් ආරයට බාත් รู එකේම ඉඳලා බාත් รู එකේම නිින්ද ගියා. කියනවා ආ එහෙමද? මරු ඇතිනේ. ඉතින් ඔයා මොකද උදේ උනේ? කියනවා මොනවා වෙන්නද? හැමදාමත් වගේ කියවිල්ල තමයි. උදේ නැගිට වෙලාව ඉඳන් මාත් එක්ක රණ්ඩු කරන්න පටන් ගත්තා. වෙන දෙයක් කරන්න දන්නේ නැහැ. ඔයාලගේ රමන් කියලා මේ වෙලාවේ ඉෂිතා කියද්දි මේක හොඳටම hina වෙනවා. කියනවා මිහිකා ඔයා නේද අර කිරි අරන් ආවේ රමන්ට? කියනවා නෑ නෑ අක්කේ ඒක නම් මම නෙමෙයි කරේ මම කසාය අරන් ආවේ. ඒක කිරි උනේ ඒක දෙවියන්ගේ කැමැත්ත වෙන්නේ නැති නේද කියලා කියද්දි කියනවා ඔයා මාත් එක්ක විහිළු කරනවනේ. කියනවා නෑ අක්කා සීරියස් මම නෙමෙයි දේ කරේ. කියනවා ආහා මං එහෙනම් ඉක්මනට ඇඟ හොදන් එන්න නැත්තම් මටත් වෙලා යනවා ක්ලිනික් එකට යන්න කියලා කියද්දි මේ වෙලාවේ ඉෂිතා ලෑස්ති වෙලා එද්දි විශ්ව කියනවා පුතේ ඔහොම පොඩ්ඩක් ඉඳලා යන්න. කියනවා අප්පා මට ගොඩක් හදිස්සි මට ක්ලිනික් එකට යන්න ඕනේ. කියනවා පුතේ පොඩ්ඩක් ඉඳලා යන්න කියලා කියද්දි මේ වෙලාවේ ඉෂිතා බලනවා මොකද කියලා. මදුත් මේ වෙලාවේ ඇස් දෙකෙන් පෙන්නන්නේ ඉන්න කියලා. කියනවා පුතේ පොඩ්ඩක් ඉඳගෙන අපිත් එක්ක කතා කරලා යන්න. කියනවා ඒත් අප්පා මට පරක්කු වෙනවනේ. කියනවා මොකක්ද ඉෂු? ඔයා දැන් ඒ ගෙදරට ගියා විතරයි දැන් අපිව අමතක වුණාද? මේ වෙලාවේ මදුත් කියනවා පුතේ ඔහොම ඉන්න කියලා මූණෙන්. මේ වෙලාවේ ඉෂිතා ඉඳ ගන්නවා. කියනවා පුතේ කියලා කියද්දි කියනවා මොකද අප්පා උනේ? මොකද ওই විදිහට මන් දිහා බලන් ඉන්නේ? මේ වෙලාවේ කියනවා පුතේ ඔයා ඔය සාරියකට ගොඩක් ලස්සනයි. කියනවා මොනවාද අප්පා මේවා කියවන්නේ? කියනවා ඒක නෙමෙයි මේ අපේ දුව පළවෙනි වතාවට කසාද බඳලා ගෙදරට මොනවා හරි අරන් එන්න. කියනවා හරි හරි. කියනවා අප්පා ඔය දේවල් අවශ්‍ය නෑ මම ඔයාලගේ ගෙදර ඉස්සරහා ඉන්නවා. අපි දෙන්න නේබර්ස්ලා. කියනවා පුතේ ඒ වුණාට මොනවා හරි කාලේ යන්න. කියනවා බෑ ඒගොල්ලොත් මට කැම ලෑස්ති කරලා තියෙන්නේ අප්පා මං යනවා කියලා ඉෂිතා යනවා. මේ වෙලාවේ දකින්නවා ගෙදර හැමෝම කට්ටිය මේ වෙලාවේ නන් වෙජ් කෑම කනවා. ඉෂිතා වෙජිටේරියන් නේ. කියනවා පුතේ ඔයත් ඇවිල්ලා කන්න. මේ වෙලාවේ දැන් ඉෂිතට දැන් අරක හරියන්නේ නැහැ. ඉෂිතා කියනවා ඔයාලා තේ හැදුවනේ මට තේ දෙන්න මට එච්චර බඩගින්නක් නැහැ කියලා ශාන්තිකෙන් තේ එකක් ඉල්ලගෙන ඉෂිතා මේ වෙලාවේ තේ එක අරගෙන සැටියේ ඉඳගෙන බොනවා. මේ වෙලාවේ බල්හ මහත්තයා දකින්නවා මේ දේ. මේ වෙලාවේ හැමෝම කට්ටිය කනවා ඉෂිතා විතරක් තේ බොනවා. ඊට පස්සේ මෙයා හිතනවා මං ඉක්මනට යන්න ඕනේ ඉෂිතාලා ගෙදර කියලා. මේ වෙලාවේ යනවා ඉෂිතාගේ ගෙදර. මේ වෙලාවේ තේ එක බොන ගමන් පත්තරේ බලද්දි සිම්මි තෝෂීත් බලන් ඉන්නවා. මේ වෙලාවේ ඉෂිතා නම් කියන්නේ නෑ නෑ තව මුකුත් අවශ්‍ය නැහැ කියලා.
ඒ කොහොම නමුත් මේ වෙලාව විශ්ව දොරට තට්ටු කරන්නේ කවුද කියලා බලද්දී බල්හා මහත්තයා කියනවා බල්හා මහත්තයා එන්න. කියනවා මට ඇත්තටම ඔයාලත් එක්ක බ්‍රෙක්ෆාස්ට් ගන්න හිතුණා. කියනවා එහෙමද එන්න මේ ඉඳගන්න. අපිත් එක්ක බ්‍රෙක්ෆාස්ට් ගමු. අපි මේ ඉඩ්ලි සම්බාර ඒවා හදලා තියෙන්නේ. බය වෙන්න එපා. කියනවා ඒක නෙවෙයි මේ මට අමතකුණානේ මට හදිසි වැඩක් තියෙනවා. මටගේ බ්‍රෙක්ෆාස්ට් එක මට ඔතලා දෙනවද? මං එහෙ ගිහින් කන්නම් ඔයාලගේ දුවත් එක්ක. කියනවා හරි කියලා කියද්දි මේ වෙලාවේ බ්‍රෙක්ෆාස්ට් එක අරන් එනවා. ඒගොල්ලන් ගෙදරට ඉෂිතා දුවේ මං ඔන්න ආටත් එක්ක කෑම අරන් ආවා. එන්න අපි දෙන්න කමු කියලා කියද්දි මේ වෙලාවේ රින්කි කියනවා මාත් කැමති ඔය ඉඩ්ලි කන්න කියලා. ඊට පස්සේ හැමෝම කට්ටිය එකතු වෙලා ඉෂිතයි බල්හා මහත්තයයි රින්කි හැමෝම කට්ටිය මේ වෙලාවේ ඉඩ්ලි සම්බාර ඒවා කනවා. මේ වෙලාවේ සිම්මි කියනවා ඉෂිතා ගෙදරට ආපු වෙලාවෙ ඉඳන් අපේ තාත්තත් ඉෂිතාගේ පැත්තටම තමයි ගිහින් තියෙන්නේ කියලා මේගොල්ලෝ කට්ටිය කතා වෙනවා. මේ වෙලාවේ රමන් මෙතනින් යද්දී බල්හා මහත්තයා කියනවා රමන් ඒක නෙමෙයි කොහෙද ඔය යන්නේ? කියනවා මට අද ඔෆිස් එකේ වැදගත් වැඩක් තියෙනවා ඒකින්ද යනවා කියලා. කියනවා හරි එහෙනම් අද උදේ 11ට වෙන්න කලින් ගෙදරට එන්න දන්නවනේ රෝහිගේ නඩුව තියෙන අද කියලා කියනවා. මේ වෙලාවේ දැන් උසාවිය අශෝකුයි ශගුණුයි ඉන්නව හරි සතුටින්. මෙයාලා හිතානේ දැන් ඉෂිතාගේ කසාදේ සිද්ධ වුන්නේ නැහැ කියලා. කියනවා අනේ මන් දන්නේ රමන් හැමදාමත් වගේ පැරදිලා. කියනවා එයා නම් එන්නේ නැති වෙයි කියලා කියද්දිම රමන් එනවා කාර් එකේ. කියනවා ඔන්න ආගේ රමන් ඇවිල්ලා කියලා අශෝක් ශගුන්ට කියනවා. කියනවා එයා ආවනම් තමයි. හැබැයි එයා ඇවිල්ලා තියෙන්නේ මේ සැරේ අපි හැමෝම ඉස්සරහා ලැජ්ජ වෙන්න. මොකද එයාට මේ සැරේ කවදාවත් දිනන්න වෙන්නේ නැහැ කියලා කියද්දි මේ වෙලාවේ රමන් එළියට බහලා දකිනවා ශගුනුයි අශෝකුයි ඉන්නවා. රෝහි ඒ වගේම එක කාන්තාවක් එක්ක ඉන්නවා. මේ වෙලාවේ ශගුන් කියන්නේ අශෝක් ඔයා දන්නවද ඉෂිතත් මේ සැරේ අපේ පොත්තේ තමයි ඉන්නේ. මොකද ඉෂිතත් මේ සැරේ රමන්ට වෛර කරනවා. මේ වෙලාවේ කියනවා දෙන්නකෝ මට මම රෝහි එක්කන් යනම් උසාවියට කියලා. මේ වෙලාවේ හැමෝම කට්ටිය උසාවියට ඇවිල්ලා. හැබැයි ඉෂිත ඇවිල්ලා නැහැ. ශගුන් රෝහි අශෝක් එකගෙන අනිත් පැත්තේ රමන් විශ්ව අනිත් කට්ටිය අනිත් පැත්තේ ඉඳගෙන ඉන්නවා. මේ වෙලාවේ ශගුන්ට හරි සතුටුයි. එකපාරටම ඉෂිත එනවා ටිකක් වෙලා ගියාට පස්සේ. අශෝක් බලනවා පිටිපස්සේ හැරිලා. ඉෂිතාගේ අතේ මංගල වලලු සින්දූර් ගාලා මේ වෙලාවේ සාරි එකක් ඇඳලා. ශගුනුයි අශෝකුයි පුදුම වෙනවා. මේ වෙලාවේ රමන්ටත් හරි සතුටුයි. මේ වෙලාවේ කියනවා එන්න. මේ වෙලාවේ රමන් කතා කරන්නේ එන්න මිසස් ඉෂිතා රමන් බල්හා කියලා කියද්දි මේ වෙලාවේ තෝෂිලා හැමෝම කට්ටියට හරි සතුටුයි. ශගුන් ඉස්සරහා රමන් කසාද බැඳ කියලා පෙන්වන්න හම්බුන එකට කියනවා මේ ඉෂිතාගේ කසාදේ මම කැඩුවානේ. එයා කොහොමද මේ විදිහට කසාද බැඳ කියලා කියද්දි මේ වෙලාවේ එලියට එන්න මටවත් එක්ක කතා කරන්න තියෙනවා කියලා මැසේජ් එකක් ශගුන් ඉෂිතට යවනවා. ඉෂිතත් ඒ මැසේජ් එක දැකලා මේ වෙලාවේ මැසේජ් එක කියවනවා. ශගුන් තමයි වෙලා තියෙන්නේ. රමන්ට කියනවා මම එලියට ගිහින් එන්නම්. කියනවා දැන් කොහෙද යන්නේ? කියනවා විනාඩි 2යි මම ඉක්මනට එන්නම් කියලා මේ වෙලාවේ ඉෂිත මෙතනින් යනවා. මේ වෙලාවේ අශෝක් කියන බේබි එයාත් එක්ක කතා කරන්න කියලා මේ වෙලාවේ ඉෂිතයි ශගුනුයි දෙන්නම එකට එලියට යනවා. මේ වෙලාවේ ශගුන් කියන්නේ ඉෂිත ඔයාට මේ මොකක් වෙලාද? කියනවා මම මේ දේවල් කරන්නේ රෝහි වෙනුවෙන්. කියනවා ඉෂිත ඔයා දෙපැත්ත මාරු කරාද? මොකද්ද ඔයා මේ කරේ? කියනවා මම දන්නවා. ඔයා රෝහිගේ අයිතිය ලැබුණට පස්සේ රෝහිව හොස්ටල් එකට දාන්නනේ ඉන්නේ. කියනවා ඒත් ඉෂිත කියනවා මම මේ දේවල් කරන්නේ රෝහිගේ හොඳට. රමන් හොඳ නැති තාත්තා කෙනෙක් කියලා මම දන්නවා. කියනවා එහෙනම් ඔයා ඒ දේවල් දැනගෙන මොකද්ද මේ කරේ? කියනවා රමන්ට කවදාවත් රෝහිට අත උස්සන්න බැරි වෙන්න තමයි මම එයාව කසාද බැඳ කියලා ඉෂිත කියනවා. මේ වෙලාවේ රෝහි කියනවා මට වොෂ්රූම් යන්න ඕනේ කියලා අශෝක්ට. මේ වෙලාවේ අශෝක් කියනවා රෝහි පුතේ එන්න මාත් එක්ක යන්න කියලා. රෝහි එකගෙන අශෝක් යන්න හදද්දි මේ වෙලාවේ ඉෂිත කියනවා මම මේ දේවල් කරේ රෝහි වෙනුවෙන්. රෝහිට සතුට ලැබෙන්න. කියනවා ඉෂිත you are bloody idiot. ඔයා මේ වගේ දෙයක් කරයි කියලා මම හිතුවේ නෑ. ඒකයි ඔයාට කවදාවත් අම්මා කෙනෙක් වෙන්න බැරි. මේ වෙලාවේ කියනවා මං කියන දේ අහගන්න. මේක මගෙන් ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මේක රෝහි පිළිබඳ ප්‍රශ්නයක්. රෝහිගේ සතුට වෙනුවෙන් මම මේ දේ කරේ කියලා කියද්දි මේ වෙලාවේ අශෝකුත් මේ කතාව අහන් ඉන්නවා. ඉතින් ඒ කොහොම නමුත් නඩුවාරේ කතා කරලා හැමෝම කට්ටිය මේ වෙලාවේ ඉඳගෙන ඉන්නවා. නඩුකාරතුමිය මේ වෙලාවේ කතා කරන්නේ රෝහිට. කියනවා පුතේ ඔයා ඇවිල්ලා කියන්න ඔයාට ඉන්න ඕනේ කාත් එක්කද කියලා කියනවා. මේ වෙලාවේ ඉෂිත ගාවෙන් රෝහි නිකන් දුකෙන් වගේ තමයි යන්නේ. ඒ කොහොම නමුත් රෝහි මේ වෙලාවේ කතා කරලා කියනවා. මේ වෙලාවේ කියනවා පුතේ ඔයා කියන්න ඔයාට ඉන්න ඕනේ කා ගාවද? ඔයාගේ අම්මා ගාවද? එහෙම නැත්නම් ඔයාගේ තාත්තා ගාවද? මේ වෙලාවේ රෝහි කියන්නේ මට ඉන්න ඕනේ මගේ අම්මා ගාව. මේ වෙලාවේ හැමෝම කට්ටියට සතුටේ ඉෂිත ගැන මේ කියන්නේ කියලා හිතනවා. කියනවා මොකද්ද පුතේ? ඒ කියන්නේ අම්මා ගාවද? කියනවා නෑ ශගුන් අම්මා ගාව. මේ වෙලාවේ ශගුන්ට හරි සතුටුයි. රෝහිගේ අයිතිය ශගුන්ට ලැබුණ එකට. මේ වෙලාවේ කියනවා පුතේ ඔයාට විශ්වාසද? කියනවා ඔව් කියලා රෝහි ඔළුව වනලා කියනවා. මේ වෙලාවේ කියනවා එහෙනම් උසාවිය තීරණ කරනවා
ශගුන්ට එයාගේ දරුවව දෙන්න කියලා කියද මේ වෙලාවේ රෝහි එළියට එද්දී ශගුන්ව වැළඳ ගන්න. ශගුන්ට හරි සතුටුයි. ශගුන් හිතුවේ ඉෂිතා රමන්ව කසාද බැඳ හින්දා ඉෂිතාව රෝහි තේරුම් ගනී කියලා. ඒ කොහොම නමුත් මේ වෙලාවේ ඉෂිතා බලනවා ඇයි යාව තෝරගත්තේ නැත්තේ රෝහි. මේ වෙලාවේ කියනවා තා විනාඩි 10කින් පස්සේ අපි ආයෙමත් මේක තියනවා කියලා කියද්දි මේ වෙලාවේ රෝහි අර සර්වන්ට් ගාවට ගිහින් සර්වන්ට්ව වැළඳ ගන්නවා. මේ වෙලාවේ අශෝක් එළියට එද්දි කියනවා ඔයාගේ ප්ලෑන් එක කරන්න නියමයි අශෝක්. රමන්ට ගොඩක් හිතෙන්නේ නැති. කියනවා ඔව් හිතෙන්න ඇති තමයි. රමන් හිතුවා යා ඉෂිතාව කසාද බැඳ කියලා හැමදේම හරියයි කියලා. රමන් කියනවා දැන් අපේ කසාදෙන් කිසි තේරුමක් නැහැ. රෝහිව ආව තොයිරුම් ගත්තේ නැහැ. කියනවා ඔව් මන් දන්නවා. මේ වෙලාවේ අශෝකුයි ශගුනුයිත් මේ කතාව අහන් ඉන්නේ. මේ වෙලාවේ ඉෂිතා කියනවා මටත් ඇත්තටම උමනාවක් නැහැ කියලා කියද්දි අශෝක් එනවත් එක්කම ඉෂිතා යනවා කෝල් එකක් ඇවිල්ලා තාත්තගෙන්. මේ වෙලාවේ කියනවා ඔයාගේ කලින් කසාදෙට වඩා මේ කසාදෙවත් වැඩි කාලයක් තියෙන එකක් නෑ නේද කියලා කියද්දි ඉෂිතා එනවා මෙතනට ආයමත්. කියනවා ඉෂිතා ඔයා මේ මිනිස්සයත් එක්ක ඉන්නේ නෑනේ තව වැඩි කාලයක්. මේක ආයමත් ඩිවෝස් නේ. මොකද රෝහිව ආගාව නෑනේ. ඒක නිසා වට රෝහිව බලන්න හැම වෙලේම chance එක තියෙනවා කියලා ආයමත් අශෝක් එනවා ශගුන් ගාවට. කියනවා ශගුන් මොනවාද ඔයාලා ආරයත් එක්ක කියෙව්වේ? කියනවා මං ඉතින් එයාලව ටිකක් ඇවිස්සුවා කියලා තමයි මෙයා කතා වෙන්නේ. ඒ කොහොම නමුත් ඉෂිතට හරි දුකයි. ඉෂිතට දුක රෝහියාව තෝරගත්තේ නැති එකට නෙමෙයි. රෝහි ඇයි ශගුන්ව තෝරගත්තේ කියන එක. මොකද ඉෂිතට අම්මා කියලා ඉෂිතාව පිළිගත්ත රෝහි. හැම දෙයකදීම රෝහිගේ පණ වගේ ඉෂිතා. ඒත් ඇයි යා මාව තෝරගත්තේ නැහැ කියලා තමයි මේ වෙලාවේ ඉෂිතා අඬන්නේ. මේ වෙලාවේ රමන් කියනවා රෝහි වාට කැමති නැහැ. කියනවා මට ඒක ගැන නෙමෙයි දුක. ඇයි යා ශගුන්ව තෝරගත්තේ? මේ වෙලාවේ කියනවා මේ කසාද මෙතනින් ඉවරයි. කියනවා ඔව් මටත් ඔයත් එක්ක ඉන්න කිසිම උමනාවක් නැහැ. ඉෂිතා මේ වෙලාවේ හිතනවා මං දෙවියගෙන් කවදාවත් කිසිම දෙයක් ඉල්ලලා නැහැ. ඒත් මං ඉල්ලනවා අද රෝහිගේ සතුට. මේ වෙලාවේ නඩුකාරතුමිය කියන්නේ අපි ඔයාලට දුන්න විවේක කාලයේදී රෝහිගෙන් දෙයක් ඇහුවා. එයා මට කිව්වා ඇත්තටම මොකද්ද වුනේ කියලා. මේ වෙලාවේ කියනවා එයා තෝරගත්තේ එයාගේ අම්මව. එයාගේ ඉෂිතා අම්මව. මේ වෙලාවේ එහෙම කියද්දී රෝහිගේ මූණේ තිනාවක් එනවා. අශෝකුයි ශගුන්ගේ මූණවල උඩ යනවා. මේ වෙලාවේ රමන්ටත් හරි සතුටුයි. කියනවා ශගුන් එහෙම කොහොමද වෙන්නේ? මේ දරුවා මාව තමයි ඉල්ලුවේ. කියනවා ඔව් මේක වෙන්න බෑ කියලා අශෝකුත් කියනවා. කියනවා තමුන් කරලා තියෙන දේ දන්නවද? රෝහි පුතාට බලපෑම් කළා තමයි තමුන් මේ දේවල් කරගෙන තියෙන්නේ කියලා කියනවා. කියනවා මම රෝහිව හම්බෙන්න ගිය වෙලාවේ මම රෝහිට කතා කරා. ඔයාලා හැමෝම කට්ටිය ඉන්න වෙලාවේ. රෝහිගෙන් කතා කළා මං ඇහුවා පුතේ ඇයි ඔයා එකපාරටම මේ තීරණය වෙනස් කරේ? ඒකට හේතුව මොකද්ද? ඒ දේ උනේ මොකද්ද කියලා අපිට දැන් රෝහිගෙන්ම දැනගන්න පුළුවන් කියලා කියනවා. රෝහිට කියන කතාව කියන්නේ කියලා. රෝහි කියනවා මට වොෂ්රූම් එකට යන්න ඕන වුණ වෙලාවේ මේ අශෝක් අංකල් මාව එක්කන් ගියා. ඒ වෙලාවේදී එයා මාව එක්කන් ගිහින් පුටුවක ඉඳවලා කිව්වා රෝහි පුතේ ඔයාගේ ශගුන් අම්මා වගේ ඉෂිතා අම්මත් ඔයාව දාලා යනවා. ඔයා ශගුන් අම්මව තෝරගන්න. කියනවා ඒත් එහෙම වෙන්නේ නැහැ. ඉෂිතා අම්මා මාව දාලා යන්නේ නැහැ. ඉෂි අම්මා මාව දාලා යන්නේ නැහැ. කියනවා පුතේ මම ලොකු කෙනෙක්. මං මේ හැමදේම දන්නවා. ඔයා ශගුන් අම්මව තෝරගත්තොත් විතරයි ඉෂි අම්මාවත් එක්ක ඉන්නේ කියලා කියපු කතාව මේ වෙලාවේ අශෝක් කියපු කතාව රෝහි කියනවා. මේ වෙලාවේ අශෝක්ටත් දැන් හරි ලැජ්ජයි. හැමෝම ඉස්සරහා මේ කතාව කියද්දී ඉෂිතට හරි කේන්ති මේ වගේ කතාවක් කියලා තමයි මෙයා මේ දේ කරලාගෙන තියෙන්නේ කියලා. නඩුකාරතුමිය කියනවා ඔයා ළමයාගේ හැඟීම් එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ. මොන වගේ මිනිස්සෙක්ද ඔයා? මේ ළමයාට කොච්චර වේදනාවක් කොච්චර තැලීමක් තැකීමක් දැනෙන්නේ නැද්ද? ඒක නිසා ආයමත් මේ දරුවට මේ වගේ දෙයක් ඇති වුණත් මම ඔයාව අතාරින්නේ නැහැ. පුතේ කියනවා කාගාවද ඉන්න ඕනේ. මේ වෙලාවේ රෝහි කියන්නේ මට ඉෂිත අම්මා ගාව ඉන්න ඕනේ. ඉෂි අම්මා ගාව. මේ වෙලාවේ ඉෂිතටත් හරි සතුටුයි. මේ වෙලාවේ ඉෂිත දුවලා ගිහිල්ලා රෝහිව වඩා ගන්නවා. මේ වෙලාවේ රෝහිව වැළඳගෙන ඉද්දි රමන්ටත් හරි සතුටුයි. රෝහි එයාව තෝරගත්තා. මේ වෙලාවේ ඉෂිතට හරි සතුටුයි. ඉෂිතට ගොඩාක් සතුටුයි. මේ වෙලාවේ ඉෂිතගේ ඇස් දෙකෙත් කඳුළු. ඒත් ඉෂිතට ගොඩක් සතුටින් මේ වෙලාවේ රෝහිව වැළඳ ගන්නවා. ශගුන්ට හරි තරහයි. ශගුන්ට තරහ වැඩියෙන්ම මේ වෙලාවේ අශෝක් කරපු දේත් එක්ක. ඉතින් ශගුන් මෙතනින් එළියෙන් යන නමත් එක්කම අශෝකුත් යනවා. අශෝක් එළියට ගිහිල්ලා මේ වෙලාවේ කාරකට ගහලා කියන්නේ මොකක්ද ඒ උනේ? කියනවා අශෝක් ඔයා මොකක්ද ඒ කරේ? කියනවා මං ඒ දේ කරපු හින්දා තමයි රෝහි එක සැරයක් හරි අපේව තෝරගත්තේ. නැත්තම් එයා අපේව තෝරගන්නේ නැහැ. කියනවා ඔයාගේ මේ මෝඩ අයිඩියාස් නිසා තමයි මේ හැමදේම වුනේ. ඔයාට කිසි මොලයක් නැහැ කියලා කියද්දි රමන් අත්පොඩි ගහගෙන මෙයාලා ගාවට එනවා. කියනවා පම්පෝරි ගහන අය හරියට පම්පෝරි ගැහුවා නේද? ඔයාලා හිතුවා නේද රෝහි මාව තෝරගන්න නැති වෙයි කියලා. දරුවා වුණත් දන්නවා කවුද හරි කියලා.
අනිත් එක මං එක දවසක් ඔයාලා ගෙදරට ආපු වෙලාවේදී ඔයාලට එක චැලෙන්ජ් එකක් දුන්නා නේද කියලා කියද්දි ගෙදර හැමෝම කට්ටිය දකිනවා මේ රමන් මෙයාලත් එක්ක කතා කරනවා. මේ වෙලාවේ අශෝක්ලා ගෙදරට ගිය වෙලාවේ රමන් කියන්නේ අශෝක් ඔයාගේ අතින්ම තමයි දරුවා මට දෙන්න ඕනේ කියලා මම චැලෙන්ජ් කරනවා කියලා කියපු එක. කියනවා ඒක මතකද කියලා. මේ වෙලාවේ තෝෂි එනවා මෙතනට. කියනවා පුතේ මේ අශෝක් අතේ ඔය දරුවා වෙවන්න ඕනේ නැහැ. මම ගිහිල්ලා දරුවාව අරන් එන්නම්. පුතා ඒ ගැන වද වෙන්න එපා. මං මේ දේ කරන්නම් කියලා කියද්දි කියනවා හරියම්නේ. ඒත් එක දෙයක්. ඒ ගෙදරින් රෝහිගේ බඩු හැමදේම අරන් එන්න මේ අශෝක්. ඇයි වාට බැරිද කියලා කියනවා. මේ වෙලාවේදී ශගුන්ටත් අශෝක්ටත් හරි තරහයි මේ කට්ටිය හැමෝම ඇවිල්ලා මෙයාලට තර්ජනය කරද්දී. ඉතින් ඒ කොහොම නමුත් මේ වෙලාවේ මදුලා ගෙදර මදුට කෝල් එකක් එනවා. ඒක එන්නේ ඉෂිතාගෙන්. කියනවා හෙලෝ අම්මා. කියනවා පුතේ ඇයි මොකද උනේ? ඇයි මේ කෝල් කරේ? කියනවා අපි නඩුව දින්න රෝහි මාව තෝරගත්තා. කියනවා ඇත්තද පුතේ මට ගොඩක් සතුටුයි. මට සතුට ප්‍රකාශ කරන්න බෑ. කියනවා අම්මේ රෝහි මාව තෝරගත්තා. දැන් හැමදාම රෝහි මාත් එක්ක ඉන්නවා. කියනවා මේ වෙලාවේ දෙමළෙන් මට ගොඩාක් සතුටුයි පුතේ. මට හිතා ගන්න බෑ රෝහි පායසම් බොනවද? කියනවා බොනවා. ඔව් ඔව්. කියනවා හරි මම පායසම් ටිකක් ඉක්මනට හදන්න රෝහි වෙනුවෙන්. ඇත්තටම ඉෂිතා මට මේ සතුට කියලා නිම කරගන්න බෑ කියලා කියද්දි කියනවා හරියම්ම මං එන ඉක්මනට ගෙදර එන්නම් කියලා කියද්දි මේ වෙලාවේ දෙවියන්ට ස්තුති කරනවා. මගේ ඉෂිතාව අම්මා කෙනෙක් කරාට ස්තුතියි කියලා. මේ වෙලාවේ කියනවා මම රෝහිට පායසම් හදන්නම් කියලා කියද්දි මේ වෙලාවේ මිහිකා කියනවා හරි හරි මෙච්චර සුබ දෙයක් වුණ වෙලාවේ ඉක්මනට ගිහින් අපි පායසම් හදමු ලොකු ඉක්මනට යමු කියලා මිහිකා මදු කතා වෙද්දි මේ වෙලාවේ ඉෂිත දකින්නවා ශගුන් යාගාවට එනවා. මේ වෙලාවේ කියනවා ඉෂිත ආයේ මොකද කරේ? කියනවා මට යන්න ඉඩ දෙන්න ශගුන්. කියනවා තමුන් බ්ලඩි ඉඩියට් තමුන් තමයි මේ දේවල් කරේ. තමුන්ට අම්මා කෙනෙක් වෙන්න බැරි නිසා මගෙන් රෝහිව උදුරගත්තා. ඔයා අම්මා කෙනෙක්ගෙන් එයාගේ දරුවව උදුරගත්තා. ඔයාට මහත්තයෙක් නෑ ඔයාව කවුරුත් තෝරගන්නේ නෑ. මේ වෙලාවේ තෝෂි එනවා මෙතනට. කියනවා මගේ ලේලිට තමුන්ට ওই විදිහට කතා කරන්න කිසිම අයිතියක් නෑ. තමුන් වහාම ගිහිල්ලා දරුවගේ බඩුයි දරුවවයි මට බාර දෙනවා. නැත්තම් මම මෙතන නඩුකාරයට කතා කරනවා. මේ වෙලාවේ ශගුන්ට තරහයි. කියනවා මොකද බලන් ඉන්නේ? යනවා. නැත්තම් මම නඩුකාරතුමියට කතා කරන්නද? කියලා මේ වෙලාවේ තෝෂි කියනවා. එහෙම කියද්දි ශගුන්ට හරි තරහෙන් ශගුන් මේ වෙලාවේ ගස්සලා දාලා මෙතනින් යනවා. මේ වෙලාවේ තෝෂි කියනවා ඉෂිතා ඔයා එදා රමන්ට බැන්න නේද ගිහින් මාධ්‍ය ඉස්සරහා. ඇයි වාට මේ වෙලාවේ කට තිබ්බේ නැද්ද මෙයාට බයින්න? දුවේ ඔයා අම්මා කෙනෙක්. ඔයාගේ හැඟීම් යටපත් කරලා ඔයාගේ ඇතුලේ ඉන්න සිංහ දේනුව මතු කරගන්න. ඔයාගේ දරුවව ආරක්ෂා කරගන්න ඉෂිතා. ඔයා තමයි රෝහිගේ අම්මා කියලා කියද්දි මේ වෙලාවේ ඉෂිතා සංවේදී වෙනවා. ඉතින් ඉදිරියට කුමක් වෙයිද? බලාපොරොත්තු වෙමු.